ද්විතීක අන්තර්ක්‍රියා 8 වෙනි කොටස මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රසායනික බන්ධන යටතේ තවත් පසුගිය විභාග ප්‍රශ්න කිහිපයක් බලමු. පහත සඳහන් ප්‍රකාශ සත්‍යද නැතහොත් අසත්‍යද යන වග සඳහන් කරන්න. හේතු අවශ්‍ය නැත. नाइट्रोजन डाइऑक्साइड ही NO බන්ධන කෝණය NO2 ඍණ ही එම බන්ධන කෝණයට වඩා විශාල වේ. බලන්න පළවෙනි කොටස. नाइट्रोजन डाइऑक्साइड වල බන්ධන කෝණ नाइट्रोजन डाइऑक्साइड वल ONO बंधन कोणे नाइट्राइट आयने NO2 ऋण नाइट्राइट आयने ही एम बंधन कोणे वडा विशाल वे. මේක තියෙන මේක NO2 ऋण බන්ධන කෝණය පළවෙනි කොටසේ කියලා තියෙන්නේ नाइट्रोजन डाइऑक्साइड වල මේ බන්ධන කෝණය NO2 ඍණායනයේ එම බන්ධන කෝණයට වඩා විශාල වේ කියලා. මේ ප්‍රකාශය සත්‍යද අසත්‍යද කියලා අපෙන් අහන්නේ. දැන් අපි මේක හොයන්න ඕන. මේක සත්‍යද අසත්‍යද? දැන් බලමු මේ වගේ ප්‍රශ්නට උත්තර ලියන්න මුලින්ම ව්‍යුහය ගැන. ව්‍යුහය ගැන අවබෝධයක් ගත යුතුයි. नाइट्रोजन डाइऑक्साइड අපි ව්‍යුහය හඳුන්වමු. එන්නට ඔක්සිජන් දෙකක් තියෙනවා. ඔබ දන්නවනේ ව්‍යුහය යටතේ ඉගෙන ගත්තනේ नाइट्रोजन වලට සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 5නේ තියෙන්නේ. උපරිම වශයෙන් වෙන්න පුළුවන් 8යි. ඒතර පිටින් ගන්න පුළුවන් 3යි. එන්ට පුළුවන් සහසනුජ බන්ධන 3ක් විතරයි හදන්න. දැන් දෙකක් හදලා. ඉතිරි ඔක්සිජන් එකට ද්විත්ව බන්ධනයක් දාන්න බෑ. එකම දේ ඔක්සිජන් සම්බන්ධ කිරීමේ ක්‍රමය තමයි මෙතනින් මෙතනට දායක බන්ධනයක්. ධන ඍණ. එන්නට ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවානේ. 5න් දෙකක් දායක. මේ පැත්තට ද්විත්ව බන්ධන 2යි 4යි. नाइट्रोजन වඩා තනි ඉලෙක්ට්‍රෝනයක් අන්තර්ගතයි. එනිසා මේක මේ ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්. තනි ඉලෙක්ට්‍රෝනයක්. තන මෙතන විකර්ෂණයක දෙකයි මෙතන විකර්ෂණ එකකයක් ගත්තොත් එතන තනි ඉලෙක්ට්‍රෝනයක් ඇති විකර්ෂණ ඒකකයක්. මේ नाइट्रोजन डाइऑक्साइड. මේ नाइट्रोजन डाइऑक्साइड. ඊළඟට අපි බලමු NO2 ඍණ नाइट्राइट आयन संबंध බලන්න NO2 ඍණායනේ අනිවාර්යයෙන්ම ඍණාරෝපණය තියෙන්නේ ඔක්සිජන් මත. ඉතිරි ඔක්සිජන් වලට ද්විත්ව බන්ධනයක් නිර්මාණය කරන්න පුළුවන්. ඇයි එන්නට උපරිම වශයෙන් බන්ධන 3නේ පුළුවන්. ඒ නිසා මෙතන ද්විත්ව බන්ධනයක් දාන්න. දැන් බලන්න බන්ධන 3යි. එන්නට ඉලෙක්ට්‍රෝන 5න් බන්ධන 3ක් හදලා. අෂ්ටකය සම්පූර්ණ වෙලා 5 8 වෙනවා. බන්ධන 3ක් හැදුවම. එන්නට ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන ඉතුරු ඉලෙක්ට්‍රෝන යුග්මය මෙතන n මත තියෙනවා. මේ විදිහට. මෙතන තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙන. මෙතන ඉලෙක්ට්‍රෝන යුග්මයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුග්මයේ විකර්ෂණය මේකේ විකර්ෂණය වැඩි. මේකේ විකර්ෂණය වැඩි. මේ ඉලෙක්ට්‍රෝන යුග්මයේ විකර්ෂණය වැඩි. තනි ඉලෙක්ට්‍රෝනයේ විකර්ෂණයට වඩා ඉලෙක්ට්‍රෝන යුග්මයේ විකර්ෂණය වැඩි. මේ නිසා මේ කෝණය අපි ගත්තොත් ඇල්ෆා. මේ කෝණය බීටා. ළමයි කියන්නේ. මේ එකසර යුග්මයේ විකර්ෂණය වෙන නිසා මේ බන්ධන ලොම් වෙනවා. ඒ නිසා බීටා අඩුයි. නමුත් මෙතන ඉලෙක්ට්‍රෝන වියුග්ම ඉලෙක්ට්‍රෝනයක් නිසා ඇතිවන
මින් ඇතිවන විකර්ෂණය මේ තරම්ම ප්‍රබල නැහැ. නිසා මෙතන කෝණය වැඩි. මෙතන කෝණය අංශක 120ට වඩා අඩුයි. බීටා අංශක 120ට වඩා අඩුයි. මෙතන ඇල්ෆා මේ එක බන්ධනයක්. මේ එක බන්ධනයක් කියලා ගන්නත් පුළුවන්. මෙතන එක බන්ධනයක්. ආසන වශයෙන් 120. ඇල්ෆා ආසන වශයෙන් 120. මේ අනුව ඇල්ෆා වල කෝණය වැඩි. බීටා වල කෝණය අඩුයි. නයිට්‍රයිට් වල කෝණය අඩුයි. එනෝට උරින මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වල කෝණය වැඩි. මේ අනුව පළවන ප්‍රකාශය බලන්න කියලා තියෙන දේ. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වල වැඩි බන්ධන කෝණයක් තියෙන්නේ. මෙතන නයිට්‍රේට් වල මේ එක සැරයක්ම නිසා බන්ධන කෝණය අඩු වෙනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වල ONO කෝණය අංශක 120ක් විතර යනවා. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වල ආසන වශයෙන් බන්ධන කෝණය නයිට්‍රයිට් වල එම බන්ධන කෝණයට වඩා විශාලයි. හරියටම හරි මීට වඩා විශාලයි. පළවෙනි ප්‍රකාශය සත්‍යයි. දෙවෙනි ප්‍රකාශය බලමු අපි. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණු අතර ලන්ඩන් අපකිරණ බල SO3 අණු අතර ලන්ඩන් අපකිරණ බලවලට වඩා කුඩා වේ. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් දෙවෙනි ප්‍රකාශය CCl4 අණු අතර ලන්ඩන් බල ලන්ඩන් අපකිරණ බල ලන්ඩන් බල හෙවත් ලන්ඩන් අපකිරණ බල ලන්ඩන් අපකිරණ බල බලන්න මේකේ කියලා තියෙන වාක්‍ය කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණු අතර ලන්ඩන් අපකිරණ බල සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් අණු අතර ලන්ඩන් අපකිරණ බලවලට වඩා කුඩා වේ. SO3 අණු අතර ලන්ඩන් අපකිරණ බලවලට වඩා කුඩා වේ. SO3 ලන්ඩන් අපකිරණ බල කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල බල SO3 වල බලවලට වඩා කුඩා වේ කියලා තියෙන්නේ. මේ ප්‍රකාශය සත්‍යද අසත්‍යද යන වගේ තීරණය කරන්න තියෙන්නේ. දැන් බලන්න හොඳට මේ වාක්‍යය. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ඔබ දන්නවා නිර්ද්‍රව්‍ය අණුව. කාබන් වඩා බන්ධන 4යි තියෙන්නේ. සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් නිර්ද්‍රව්‍ය අණුව. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් මේ බලන්න කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් Cl පරමාණු විශාලයි. නිර්ද්‍රව්‍ය අණුව. මේ බන්ධනය ද්‍රව්‍යයි මේ බන්ධනය ද්‍රව්‍යයි. කාබන්ට වඩා ක්ලෝරින් විද්‍යුත් ඍණයි. ද්‍රව්‍යතාවත් වෙන මියු බන්ධන 4ෙම දීද්‍රව ගූර්ණ 1 හා සමානයි. මියු ප්‍රභේදයේ හැඩය චතුස්තලයයි. චතුස්තලීය හැඩයක් නිසා බන්ධන 4ෙම ගූර්ණ එකිනෙකින් නිෂේධනය වෙනවා. මේ නිසා නිර්ද්‍රව්‍ය අණුව. අණු අතර තියෙන ලන්ඩන් බල. නමුත් මෙහි විශාලත්වය කාබන්ට වඩා ක්ලෝරින් බෙහෙවින්ම වැඩි. ඔබ දන්නවා ආවර්ත වගුවේ තුන්වන ආවර්තයේ මූලද්‍රව්‍ය මෙන්න මේ විදිහට යන්නේ.
phosphorus, sulfur, chlorine. oxygen එම කාණ්ඩ ඉහළින්. phosphorus, sulfur, chlorine. sulfur වලට සාපේක්ෂව chlorine පරමාණු වල විශාලත්වය මේ විදිහට අඩු වෙනවා. මෙතන Cl පරමාණු 4ක් තියෙනවා. නමුත් කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්. ඔබ දන්නවා ඉහළින් තියෙන ආවර්තයේ සල්ෆර් වලට වඩා කුඩායි ඔක්සිජන්. ඊට වඩා විශාලයි නයිට්‍රජන්, ඊට වඩා විශාලයි කාබන්. දැන් මෙතන තියෙන්නේ කාබන්. මේ තරම්ම විශාල නැහැ, මේවා කුඩා අර තියෙන්නේ. කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් එන්නේ නාරේ කුඩා වෙනවා. නමුත් කාබන්ට වඩා විශාල පරමාණු 4ක් තියෙනවා මෙතන මේ ආවර්තයේ. මේ තුන්වන ආවර්තයේ. මේ ආවර්තයේ 3, ආවර්තයේ 2. ආවර්තයේ 3 වෙනි එකේ විශාල ආරය මේ ක්ලෝරින්. විශාල පරමාණු කාර තියෙන ප්‍රභේද මේ පරමාණු 4ක් කාබන් වලට තියෙනවා මෙතන. ඊළඟ අවස්ථාවේ සල්ෆර් ට්‍රයිऑක්සයිඩ්. එතන මධ්‍ය පරමාණු විතරයි විශාල සල්ෆර්. මේක විශාලයි. නමුත් ඒවට සම්බන්ධ වී ඇති ඔක්සිජන් පරමාණු මේක වටා O පරමාණු 3ක් තියෙනවා. ද්විත්ව බන්ධන වලින් ඒවා කුඩා පරමාණු. මේ නිසා අවකාශයේ ව්‍යාප්තිය ගත්තොත් අවකාශයේ ව්‍යාප්තිය වැඩි අවකාශයේ ව්‍යාප්තියක් තියෙන්නේ කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණු. මේකේ අවකාශයේ ව්‍යාප්තිය විශාලයි. ඊට සාපේක්ෂව සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් වල අවකාශ ව්‍යාප්තිය මේ වගේ සාපේක්ෂ වශයෙන් කුඩායි. ඒ නිසා පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි. පෘෂ්ඨික ශේෂ්ඨඵලය ගත්තොත් SO3ට වඩා වැඩි කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් වල. කාබන් වටා විශාල පරමාණු 4ක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකේ විශාලත්වය වැඩි වෙනවා. මෙතන තියෙන්නේ විශාල පරමාණුකට කුඩා පරමාණු 3ක්. ඒ නිසා මේකේ විශාලත්වය අඩුයි. දැන් බලන්න මේකේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය ඊට සාපේක්ෂව මේකේ පෘෂ්ඨික ශේෂ්ඨඵලය වැඩි. ඒ නිසා ලන්ඩන් බල ප්‍රබලතාව ශේෂ්ඨඵලය වැඩි වීමත් සමග වැඩි වෙනවා. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණු අතර ලන්ඩන් අපකිරණ බල SO3 අණු අතර ලන්ඩන් අපකිරණ බල වලට වඩා කුඩා වේ. සම්පූර්ණ වැරදි. ලන්ඩන් අපකිරණ බල වැඩි, ශේෂ්ඨඵලය වැඩි එක්කෙනාගේ. මේ අනුව මේ ප්‍රකාශය අසත්‍යයි. අසත්‍ය. බයිසල්ෆේට් අයනයේ හැඩය ත්‍රියානති දීපිණ්ඩාකාර වේ. බලන්න බයිසල්ෆේට් සල්ෆියුරික් ද්විභාෂ්මික අම්ලයක් සල්ෆියුරික් වලින් පුළුවන් එච්චන දෙකක් දෙන්න. මේ නිසා සල්ෆියුරික් අණුවක ඔබ දැන සිටිය යුතුයි මේ විදිහට OH කාණ්ඩ දෙකක් තියෙනවා. එච්චන දෙකක් දෙන්න පුළුවන් කියන්නේ OH කාණ්ඩ දෙකක් තියෙනවා. ද්විභාෂ්මික කියන්නේ එච්චන දෙකක් දෙන්න පුළුවන්. එතකොට මේකෙන් එක H එකක් අයනීකරණය වුණාන් පස්සේ තමයි බයිසල්ෆේට් අයනය එන්නේ. එකෙන් තව එච්චනයක් දෙන්න පුළුවන් මේ විදිහට. මෙතනින් බලන්න තවදුරටත් අයනීකරණය වෙන H ධන සල්ෆේට්.
ඒ අනුව බයිසල්ෆේට් වල ව්‍යුහය වෙන්න ඕනේ. එස්ට තියෙන OH කාණ්ඩයක්. ඍණාරෝපණයේ ඔක්සිජන් මත ඉතිරි ඔක්සිජන් මේ විදිහට දිත්ත බන්ධන වලින්. දැන් බලන්න S වටා O4යි O මත ඍණ තියෙන්න ඕන. පළමු අයනීකරණයේදී H එක ගැලවිලා යන්නේ OH කාණ්ඩයෙන්. ඒ නිසා O මත ඍණ තියෙන්න ඕන ඔක්සිජන් අයනවල. මේකෙන් තව H එකක් දෙන්න පුළුවන් නිසා OH කාණ්ඩයක් තියෙන්නත් ඕන. මේ අනුව විකර්ෂණ ඒකක S වටා තියෙන 4 ව්‍යුහයේ මේකේ ප්‍රභේදයේ හැඩය චතුස්තලාකාරයි. බන්ධන ව්‍යාප්තිය. මෙතන කියලා තියෙන්නේ බයිසල්ෆේට් අයනයේ හැඩය ත්‍රිආනති දීපිණුඩාකාර කියලා. බලන්න බයිසල්ෆේට් වල හැඩය. මේකේ හැඩය වෙනවා චතුස්තලාකාර. චතුස්තලාකාර. ප්‍රභේදයේ හැඩය චතුස්තලීයයි. මේ අනුව බයිසල්ෆේට් අයනයේ හැඩය ත්‍රිආනති දීපිණුඩාකාර වේ. අසත්‍යයි. අසත්‍ය. බලමු ඊළඟ ප්‍රශ්නය. වරහන් තුල දක්වා ඇති ගුණය වැඩි වෙන පිළට පහත සඳහන් ද සකසන්. බන්ධන දිග බලන්න ව්‍යුහය ගැන මුලින්ම බන්ධන දිග නිගමනය කිරීමට නම් අපි ව්‍යුහය දැනගන්නවා. NOCl NOCl नाइट्रोजन सा ऑक्सीजन द्वित्व बंधनයක් Cl මේ බලන්න n වඩා ඉලෙක්ට්‍රෝන 5න් 3ක් බන්ධන මේ ඉතිරි එක සර යුගලය NOCl3 N Cl පරමාණු 3 තව තියෙන ඔක්සිජන් එක නාඩජන් වල උපරිම වශයෙන් බන්ධන 3යි පුළුවන් ඉතිරි O එකට අපිට සම්බන්ධ කරන්න වෙන්නේ දායක බන්ධනයක් ධන ඍණ ඊළඟ අවස්ථාව NO2F FN එකෝ එකක් බන්ධන 3 ඉවරයි නාඩජන් වල උපරිම වශයෙන් බන්ධන 3යි හදන්න පුළුවන් තව ඔක්සිජනයක් තියෙනවා අපි දායක බන්ධනයක් දාමු ධන ඍණ දැන් බන්ධන දිගවල් පිළිබඳව අපෙන් අහන්නේ මේකේ එක බන්ධන මේකේ දිත්ත බන්ධන මෙතන තියෙන බන්ධන ස්වරූපය මේ ව්‍යුහයට තියෙන සම්ප්‍රයුක්තතාව මේ බලන්න මෙතන තියෙන එකසර යුග්ම අපිට පුළුවන් මේ විදිහට මෙතෙන්ට යොමු කිරීමෙන් එක අවස්ථාවකදී මෙතන දිත්ත බන්ධනයක් කළා මේක එක බන්ධනයක් කරා මෙතන අපිට පුළුවන් මේ ආකාරයට මෙතන දායක බන්ධනයක් කරා මෙන්න මේ සම්ප්‍රයුක්තතාවයෙන් පැහැදිලි වෙනවා नाइट्रोजन सह ऑक्सीजन परमाणु अतर තියෙන්නේ එක වෙලාවක එක බන්ධන තව වෙලාවක ද්විත්ව බන්ධන ඒක බන්ධන ද්විත්ව බන්ධන වෙනවා ඒක බන්ධන ද්විත්ව බන්ධන වෙනවා එසේනම් සත්‍ය ව්‍යුහය මේකක්වත් නෙමෙයි नाइट्रोजन सह ऑक्सीजन අතර තියෙන්නේ මෙතන මෙන්න මේ ආකාරයි F N O O අතරමැදි බන්ධන ස්වරූපයක් තියෙන මේ විදිහට මෙතන මේ ප්‍රභේදයේ නාඩජන් සහ ඔක්සිජන් අතර තියෙන සිග්මා බන්ධනයක් සහ පයි බන්ධනයක් බන්ධන ගාන බන්ධන සංඛ්‍යාව නාඩජන් සහ ඔක්සිජන් අතර තියෙන්නේ සිග්මා බන්ධනයක් සහ පයි බන්ධනයක් මේ නිසා බන්ධන සංඛ්‍යාව සිග්මා ධන 5 බන්ධන සංඛ්‍යාව වෙනවා 1 ධන 1
බන්ධන සංඛ්‍යාව දෙකකට සීමා වෙනවා. දැන් බලන්න මෙතන. මෙතන ඔබට පේනවා නාරයන් සහ ඔක්සිජන් අතර තියෙන සිග්මා බන්ධනයක්. සිග්මා දායක බන්ධනයක් සහ සනුජ දායක බන්ධනයක් එක බන්ධනයක්. මේ නිසා මෙතන තියෙන බන්ධන සංඛ්‍යාව 1යි. මේකේ බන්ධන සංඛ්‍යාව බන්ධන සංඛ්‍යාව 1යි. මෙතන 2යි මෙතන 1යි. ඊළඟට බලන්න මෙතන තියෙන බන්ධන සංඛ්‍යාව මෙතන සිග්මා බන්ධනයක් තියෙන්නේ. මෙතන තියෙන්නේ ෆයි බන්ධනය දෙකට බෙදෙනවා. ඔබට පේනනේ සම්ප්‍රයුක්තතාව නේ තියෙන්නේ. මේ සිග්මා එක ෆයි බන්ධනයක් තමයි දෙකට බෙදෙන්නේ. මේ සිග්මා එක ෆයි බන්ධනයක් තමයි දෙපැත්තට බෙදෙන්නේ. එතන මෙතන තියෙන බන්ධන සංඛ්‍යාව වෙනවා. මේකේ තියෙන බන්ධන සංඛ්‍යාව සිග්මා බන්ධනය ධන ෆයි බන්ධනය බෙදීම 2. ඒ කියන්නේ බන්ධන ගණන ගත්තොත් මෙතන 1යි මෙතන බන්ධනයෙන් භාගයයි. ඒ කියන්නේ 1.5යි බන්ධන සංඛ්‍යාව. දැන් බලන්න පරමාණු දෙකක් අතර ඇති බන්ධන සංඛ්‍යාව මෙන්න මේ ආකාරයට බලන්නකෝ. ඔක්සිජන් පරමාණු දෙකක් අතර අපි හිතමු මේ එක බන්ධනයක්. මේ තරමක ද්විත්ව බන්ධන ස්වරූපයක්. මෙතන බන්ධන සංඛ්‍යාව 1යි. මෙතන බන්ධන සංඛ්‍යාව 1.5යි. මෙතන එක බන්ධනය තව බන්ධනකින් භාගයක්. මෙතන බන්ධන සංඛ්‍යාව 2යි. දැන් මේ වගේ තත්ත්වයක් එළඹෙන විට පරමාණු දෙකක් අතර බන්ධන සංඛ්‍යාව වැඩි වෙන විට බන්ධන සංඛ්‍යාව වැඩි වීමත් සමග පරමාණු දෙකේ නෂ්ටි ලම් වෙනවා. පරමාණු දෙකක් අතර බන්ධන සංඛ්‍යාව වැඩි වෙන පරමාණු දෙක අතර ලම් වීම වැඩි වෙන එක නෂ්ටි අතර දුර ප්‍රමාණය අඩු වෙනවා. බන්ධන දිග අඩු වෙනවා. පහළට බන්ධන සංඛ්‍යාව වැඩි වෙනවා. බන්ධන ගාන පරමාණු අතර ඇති බන්ධන සංඛ්‍යාව වැඩි වේ. පරමාණු අතර ඇති බන්ධන සංඛ්‍යාව වැඩි වේ කියන්නේ බන්ධන දිග අඩු වෙනවා. දැන් බලන්න මේ ප්‍රශ්නේ. වරහන් තුල දක්වා ඇති ගුණය වැඩි වෙන පිළිවෙලට පාත් සතන් දෑ සකසන්න හේතු අවශ්‍ය නැහැ. විභාගයේදී හේතු ලියන්න අවශ්‍ය නැහැ. නමුත් අපි මෙතෙන්දී හේතු සාකච්ඡා කරනවා. NaCl, NaCl3, NO2F බන්ධන දිග ගුණය වැඩි වෙන ආකාරයට. ඒ කියන්නේ බන්ධන දිග වැඩි වෙන ආකාරයට. බන්ධන දිග වැඩි වෙන්න නම් බන්ධන සංඛ්‍යාව අඩු වෙන්න ඕන N සහ O අතර. තොර N සහ O අතර බන්ධන සංඛ්‍යාව අඩුම එක මේ NaCl3 අංක 1. බන්ධන සංඛ්‍යා එකක් තියෙන එක. මේ අනුව අපි අවස්ථා තුන තෝරගමු. මේ විදිහට මෙතන බන්ධන සංඛ්‍යාව 1යි NaCl3 වල NaCl3 බන්ධන සංඛ්‍යාව 1යි NaCl3 ගාඩ NaCl වල බන්ධන සංඛ්‍යාව 2යි මෙතන බන්ධන සංඛ්‍යාව 1.5යි NO2F
NO2F බන්ධන සංඛ්‍යා 1.5යි. NOCl වල බන්ධන සංඛ්‍යාව 2යි. දැන් ඔබට පේනවා බන්ධන සංඛ්‍යාව වැඩි වෙන්න බන්ධන දිග N සහ O අතර ඇති බන්ධන දිග අඩු වෙන්න ඕන. NOCl3 වල තමයි N හා O අතර ඒක බන්ධනයක් තියෙන්නේ. NO2F වල මේ තියෙන්නේ NO2F වල තියෙන්නේ NO2F වල බන්ධන ප්‍රමාණය N සහ O අතර 1.5යි. මෙන්න මේ සංඛ්‍යාව 1.5යි. 1.5 NOCl වල බන්ධන සංඛ්‍යාව මේ තියෙන්නේ NOCl බන්ධන සංඛ්‍යාව 2යි. ඒ අනුව බන්ධන දිග වැඩිම එක වෙන්නේ බන්ධන දිග වැඩිම එක වෙන්නේ NOCl බන්ධන සංඛ්‍යාව අඩු වෙන එක. N සහ O අතර බන්ධන සංඛ්‍යාව වැඩි වෙන බන්ධන දිග අඩු වෙනවා. පහත සඳහන් ගුණය වැඩි වන පිරට පහත සඳහන් දෑ සකසන්න හේතු අවශ්‍ය නැහැ. බන්ධන ගුණය වැඩි වන ආකාරයට ඒ කියන්නේ බන්ධන දිග වැඩිම එක තමයි දකුණු පැත්තේ තියෙන්න ඕනේ. එසේනම් පිළිතුර බන්ධන දිග NO බන්ධන දිග මෙතෙන් වැඩි වෙන පිළිවෙලට සැකසීම අඩුම එක වෙන්න ඕනේ NOCl ඊගාට NO2F වැඩිම එක NOCl3 මේ තමයි පිළිතුර. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. මේ සමග දී ඇති ලයිස්තුවෙන් තෝරාගත් සංයෝගයක් යොදා හිස්තැන් පෙරවීමෙන් පහත දී ඇති එක් ප්‍රකාශය සම්පූර්ණ කරන්න. වැඩිම ද්‍රවාංකය ඇති සංයෝගය වන්නේ. මේක තමයි හිස්තැන් පෙරවීම. මෙතන සඳහන් කරන්න ඕන. වැඩිම ද්‍රවාංකය කල්පනා කරලා බලන්න. ඝනයේ අවස්ථාව ද්‍රව කිරීමේදී බන්ධන බිඳ දැමීම කරන්න ඕන. මේ නිසා මේ ප්‍රභේද අතරින් මේවා සහසම්මිත සංයෝග අණු වෙන වශයෙන් තියෙන්නේ. ඒ අණු අතර තියෙන දීද්‍රව ආකර්ෂණ බල නැත්නම් හයිඩ්‍රජන් බන්ධන වගේ දේවල්. ඒ අතරින් බලන්න මේ වගේ ප්‍රශ්නයක් දුන්නම සම පරමාණුක හෝ විෂම පරමාණුක හෝ විශාල දැලිස් තියෙන ප්‍රභේදයක් තියෙනවද කියලා. දැලිස් ව්‍යුහයක්. අන්න එහෙම තිබුණොත් ඒ ප්‍රභේදය නිතරගෙන්ම ඉහළ ද්‍රවාංක තියෙන සංයෝගයක් බවට පත් වෙනවාමයි. ඒ නිසා ඔබ බලන්න මේකේ මේ තියෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ්. මේ බලන්න සිලිකන් ඩයොක්සයිඩ් කියන්නේ විෂම පරමාණුක දැලිසක්. මේ සිලිකන් වඩා ඔක්සිජන් පරමාණු 4ක්. සෑම ඔක්සිජන් පරමාණුවක්ම තවත් සිලිකන් පරමාණු දෙකකට සම්බන්ධයි. මේ යෝධ ත්‍රිමාන සහසනුජ දැලිසක්. මේ සිලිකන් වඩා බන්ධන ව්‍යාප්තිය චතුස්තලාකාරයි. චතුස්තලාකාර බන්ධන ව්‍යාප්තිය. චතුස්තලාකාර බන්ධන ව්‍යාප්තිය. මේක විෂම පරමාණුක දැලිසක්. විෂම පරමාණුක දැලිස්. විෂම පරමාණුක දැලිස. ඒ වගේම සහසනුජ ත්‍රිමාන දැලිසක්. සහසනුජ ඒක තමයි වැදගත්ම. සහසනුජ ත්‍රිමාන දැලිස. සිලිකන් ඩයොක්සයිඩ්
SiO2 සිලිකන් ඩයොක්සයිඩ් SiO2 මේක හඳුන්වනවා quartz QUARTZ තිරුවාන ඒ වගේම වීදුරු වැලි සිලිකන් ඩයොක්සයිඩ් ඉතාමත් ඉහළ ද්‍රවාංකයක් තියෙන ලේසියෙන් පහසුවෙන් ද්‍රව කරන්න බෑ හේතුව සිලිකන් සහ ඔක්සිජන් සහ සංයුජ බන්ධන අපරිමිත ප්‍රමාණයක් තියෙනවා මේ ප්‍රමාණය බිඳ දැමීමට දිය යුතු ශක්තිය ඉතාමත් ඉහළ ද්‍රවාංක තියෙන ඒ නිසා මේ ලයිස්තුවේ ඇති ප්‍රභේද අතරින් වැඩිම ද්‍රවාංකය ඇති සංයෝගය වන්නේ ඔබට තීරණයක් ගන්න පුළුවන් ඉතා පහසුවෙන්ම සිලිකන් ඩයොක්සයිඩ් SiO2 සිලිකන් ඩයොක්සයිඩ් ප්‍රබලතම හයිඩ්‍රජන් බන්ධන සාධන සංයෝගය හයිඩ්‍රජන් බන්ධන හදන ප්‍රභේද ගත්තොත් මෙතන තියෙනවා HF හයිඩ්‍රජන් බන්ධන සෑදීමේදී H පරමාණු තිබිය යුතුයි ධන ද්‍රව්‍ය ලෙස. නමුත් මේකේ ධන ද්‍රව්‍ය ලෙස H පරමාණු තිබිය යුතුයි වඩාත් විද්‍යුත් ඍණ පරමාණු ලෙස තිබිය යුත්තේ ෆ්ලෝරින්, ඔක්සිජන්, නයිට්‍රජන්. මෙතන ෆ්ලෝරින්, ඔක්සිජන්. ඒ නිසා හයිඩ්‍රජන් බන්ධන යටතේ ඔබ ගත යුත්තේ මෙතන HF, මෙතන H2O පමණයි. HCl ගත හැකි හයිඩ්‍රජන් බන්ධන යටතේ ඉතාමත්ම දුර්වල හයිඩ්‍රජන් බන්ධන හැටියට. එසේනම් බලමු HF H2O HF H2O මේක අතාරින් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් දුර්වල හයිඩ්‍රජන් බන්ධන මෙන අනුව ඔබ තොරගන්න HF සහ H2O දැන් බලන්න මේ විදිහට මෙතන හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා ජලාණු වල ජලාණු අතර හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනවා බලන්න ධන ද්‍රව්‍ය H ඍණ ද්‍රව්‍ය වඩා විද්‍යුත් ඍණ ඔක්සිජන් හෝ ෆ්ලෝරින් ඔබ දන්නවනේ හයිඩ්‍රජන්ට වඩා ඔක්සිජන් විද්‍යුත් ඍණයි ඒ නිසා බන්ධනය ද්‍රවීකරණය වෙලා තියෙන්නේ හයිඩ්‍රජන්ට වඩා ෆ්ලෝරින් විද්‍යුත් ඍණයි ඒ නිසා බන්ධනය ද්‍රවීකරණය වෙලා තියෙන H මත ධන F මත ඍණ හෝ O මත ඍණ මෙතෙන්දී මේ හයිඩ්‍රජන් බන්ධන මෙතනත් හයිඩ්‍රජන් බන්ධන අද බලමු ප්‍රබලතම හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන තිබිය යුතු අවශ්‍යතාව මොකක්ද අවශ්‍යතාව බන්ධනයේ ද්‍රවීකරණ ප්‍රමාණ කාගේද වැඩි බලන්න හයිඩ්‍රජන් ඔක්සිජන් හයිඩ්‍රජන් ෆ්ලෝරින් විද්‍යුත් ඍණතාව විද්‍යුත් ඍණතාව ගත්තොත් ඔක්සිජන්ට වඩා වැඩි ෆ්ලෝරින් එහි ප්‍රතිඵලය විද්‍යුත් ඍණතාව වැඩි වෙන මේ ආරෝපණය ඩෙල්ටා 1 මෙතන ආරෝපණය ඩෙල්ටා 2 ළමයි මේ ඉලෙක්ට්‍රෝන වලාව විශාල ලෙස මේ පැත්තට ආකර්ෂණය වෙනවා මේ ඉලෙක්ට්‍රෝන වලාව සුළු වශයෙන් මේ පැත්තට ආකර්ෂණය වෙන්නේ මේ අවස්ථාවට සාපේක්ෂව එසේනම් මේ ඉලෙක්ට්‍රෝන වලාව මේ පැත්තට දැඩි ලෙස ආකර්ෂණය වීම නිසා මෙතන ආරෝපණ බෙදීම ඩෙල්ටා 2 ගේ ඩෙල්ටා 1ට වඩා විශාලයි මෙහි ඩෙල්ටා 1ට වඩා විශාල ඩෙල්ටා 2 ඒ අනුව ඔබට තීරණය කරන්න පුළුවන් ප්‍රබලතම දීද්‍රව ආකර්ෂණය ප්‍රබලතම හයිඩ්‍රජන් බන්ධන ඇති වෙන්නේ මේ ද්‍රවීකරණ ප්‍රමාණ ඉහළ ප්‍රභේදේ ඒ අනුව ප්‍රබලතම හයිඩ්‍රජන් බන්ධන එන්නේ ජලාණු අතර නෙවෙයි හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් අතර එසේනම්
प्रबलतम हाइड्रोजन बंधन प्रबलतम हाइड्रोजन बंधन प्रबलतम हाइड्रोजन बंधन NaHF अणु अतर මේ හයිඩ්‍රජන් බන්ධනයන්ට වඩා මේ හයිඩ්‍රජන් බන්ධන ප්‍රබලයි ද්‍රව්‍යතාවයේ වෙනස නිසා. බලන්න ප්‍රබලතම හයිඩ්‍රජන් බන්ධන සාධන සංයෝගය වන්නේ. මේ අනුව පිළිතුර ප්‍රබලතම හයිඩ්‍රජන් බන්ධන සාධන ප්‍රභේදය ලෙස ගන්න පුළුවන් හයිඩ්‍රජන් फ्लोराइड මෙතෙන්දී අපි ජලය ඉවත් කළා. ජලය ඉවත් කළේ ජලාණුවේ HO බන්ධන ද්‍රවීකරණ ප්‍රමාණ HF අණුවල H හා F අතර ද්‍රවීකරණ ප්‍රමාණ වලට සාපේක්ෂව අඩු නිසා හයිඩ්‍රජන් අයඩයිඩ් HiH2S HCl බලමු HI H2S සහ HCl මෙතන HI වල ද්‍රවීකරණ ප්‍රමාණය ඉතා අල්පයි. මේ අණු අතර බෙහෙවින්ම තියෙන ලන්ඩන් බල H2S ද්‍රවීකරණය වෙනවා ධන ඩෙල්ටා ඍණ ඩෙල්ටා කියලා සුළු වශයෙන්. මේ නිසා H2S අණු අතර තියෙන්නේ ද්විද්‍රව ආකර්ෂණ. මෙතන ද්විද්‍රව ආකර්ෂණ හයිඩ්‍රජන් සල්ෆයිඩ් අණු අතර තියෙන්නේ. ඒ නිසා කිසිසේත්ම හයිඩ්‍රජන් බන්ධන ගැන හයිඩ්‍රජන් බන්ධන ඇතිවේ යන සැකය දුරු විය යුතුයි. ස්ථිර වශයෙන්ම ද්විද්‍රව ආකර්ෂණ මෙතන ද්විද්‍රව ආකර්ෂණ මේ අනුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් අතර තියෙන ද්විද්‍රව ආකර්ෂණ HI අණු අතර තියෙන ලන්ඩන් බල ඒවත් අපකිරණ බල HCl අණු අතර අර ෆොන්කල් නීතිය අනුව හයිඩ්‍රජන් බන්ධන යටතේ ෆොන්කල් නීතිය අනුව ප්‍රබලතම හයිඩ්‍රජන් බන්ධන එන්නේ FON සම්බන්ධ අවස්ථාවලදී විතරයි. FON H සම්බන්ධ අවස්ථාවලදී විතරයි ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන එන්නේ. Cl හයිඩ්‍රජන් සම්බන්ධ අවස්ථාවේදී හයිඩ්‍රජන් බන්ධන ඇති වෙනයි කියලා ගන්නවා. ඒවා ඉතා දුර්වල හයිඩ්‍රජන් බන්ධන ලෙස සලකනවා. දුර්වල හයිඩ්‍රජන් බන්ධන. දුබල හයිඩ්‍රජන් බන්ධන. මේ අනුව ප්‍රබලතම හයිඩ්‍රජන් බන්ධන තියෙන ප්‍රභේදය HF. මෙහිදී HI අණු අතර ලන්ඩන් බල H2S අණු අතර ද්විද්‍රව ආකර්ෂණ HCl අණු අතර දුර්වල හයිඩ්‍රජන් බන්ධන ලෙස සැලකිය හැකියි. බලමු ඊළඟ ප්‍රශ්නයට යන්න. ආවර්ත වගුවේ පහත දැක්වෙන මූලද්‍රව්‍ය සලකා පහතින් දී ඇති ප්‍රශ්නවලට උත්තර සපයන්න. දෙවන ආවර්තයේ ලිතියම් සිට නියොන් දක්වා මූලද්‍රව්‍ය ටික සඳහන් කරලා තියෙනවා. ඉහළම ද්‍රවාංකයක් ඇත්තේ කුමන මූලද්‍රව්‍යයකටද? ඔබ දන්නවා දෙවන ආවර්තයේ මූලද්‍රව්‍යයන්ගේ ද්‍රවාංක විචලන රටාව. මේ තියෙන ද්‍රවාංක විචලනය මේ විදිහට යන්නේ. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්.
මේ උෂ්ණත්වය ද්‍රවාංකය මේ ළමයි ද්‍රවාංක විචලන රටාව මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන් වෙන්න ඕන. ඕන වෙලාවක කඩදාසියක් අරගෙන අක්ෂ දෙක දාලා මේ මෙතන අක්ෂ දෙක කියන එක අදහස මෙතන සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුව. බිඳුවට වඩා වැඩි ධනාගයන් මේ පැත්ත බිඳුවට වඩා අඩු ඍණාගයන්. එතකොට මේ අක්ෂ දෙක නිර්මාණය කළා ඔබට පුළුවන් වෙනවනේ මේක එකපාර අඳින්න. ලිතියම් බෙරිලියම් බෝරොන් කාබන් පළවෙනි කාණ්ඩේ ඉඳලා 14 වෙනි කාණ්ඩය දක්වා එකෙල්ලේ වැඩි වෙනවා. ඊට පස්සේ ඔබ දන්නවනේ නායිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියන් වායුනේ සේරම ද්‍රවාංකයේ බිඳුවටත් වඩා අඩුයි. නායිට්‍රජන් ඔක්සිජන් ෆ්ලෝරින් නියන් මේ පැත්තට යනකොට පරමාණු කාර්යය කුඩා වෙනවනේ එන්නේ. පරමාණු කාර්යය කුඩා වෙනකොට ශ්‍රේෂ්ඨඵලය අඩු වීමෙන් ලන්ඩන් බල ප්‍රබලතාව අඩු වෙනවා. ලන්ඩන් බල ප්‍රබලතාව අඩු වීම නිසා ද්විතීයික අන්තර්ක්‍රියා දුර්වල වෙනවා. ඒ නිසා ද්‍රවාංකයත් අඩු වෙනවා. මේක විශාලත්වය අඩුනේ. මේ පැත්තට යන පරමාණු කාර්යය අඩු වෙනකොට විශාලත්වය අඩුයි. ශ්‍රේෂ්ඨඵලය අඩුයි. ලන්ඩන් බල හෙවත් අපකිරණ බල ප්‍රබලතාව අඩු වෙනවා මේ පැත්තට. ද්‍රවාංකය කෙරෙහි බලපාන්නේ ද්විතීයික අන්තර්ක්‍රියානේ. ද්විතීයික අන්තර්ක්‍රියාව බෙහෙවින්ම අඩු වෙන නිසා ද්‍රවාංකය අඩු වෙනවා. මේ අනුව මේ දෙවන ආවර්තයේ ඉහළම ද්‍රවාංකය ඇත්තේ කුමන මූලද්‍රව්‍යයකටද? පිළිතුර කාබන්. කාබන් වලට ඉහළ ද්‍රවාංකයක් තියෙන්නේ ඔබ දන්නවා මේ තියෙන්නේ කාබන් දියමන්ති ත්‍රිමාන දැලිස් ත්‍රිමාන සහ සනුජ දැලිස ත්‍රිමාන සහ සනුජ දැලිසක් තියෙන්නේ. සෑම කාබන් පරමාණුවක්ම තවත් කාබන් පරමාණු 4කට සහ සනුජ බැඳලා තියෙනවා. මේ දැලිස බිඳීමට නම් විශාල ශක්තියක් දෙන සිට වෙනවා. ඒ නිසා ඉහළ ද්‍රවාංකයක් තියෙන්නේ. ඒ වගේමයි මේ අපි සාකච්ඡා කළේ දෙවන ආවර්තය. මේ තමයි තුන්වන ආවර්තය. මේ බලන්න. තුන්වන ආවර්තය තුන්වන ආවර්තයේ මූලද්‍රවයන්ගේ ද්‍රවාංක විචලනය ඒත් මේ විදිහට ගන්න. සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් क्लोरीन आगन सोडियम मैग्नीशियम एल्युमिनियम सिलिकन ඉහළම ද්‍රවාංකයේ තියෙන 14 වෙනි කාණ්ඩය දෙවන ආවර්තයේ ඉහළම ද්‍රවාංකයේ තියෙන 14 වෙනි කාණ්ඩයේ කාබන් වල මෙතනත් සිලිකන් සෝඩියම් වල ද්‍රවාංකයට වඩා ෆොස්ෆරස් වල ද්‍රවාංකය අඩුයි. සෝඩියම් වල ද්‍රවාංකයට වඩා සල්ෆර් වල ද්‍රවාංකය වැඩි. ෆොස්ෆරස් සල්ෆර් මෙතන ක්ලෝරින් වායු ආගන් වායු ද්‍රවාංකයේ බිඳුවකට අඩුයි. මේවා ඍණාගයන් මේ පැත්තට ධනාගයන්. මේ අනුව 14 වන කාණ්ඩයේ සිලිකන් සඳහා තමයි ඉහළ ද්‍රවාංකයක් තියෙන්නේ. ඒකට හේතුව සිලිකන් සඳහාත් තියෙනවා සහසනුජ ත්‍රිමාන යෝධ දැලිසක්. දියමන්ති වගේමයි සිලිකන් සඳහාත් ඉහළ ද්‍රවාංකයක් පැවතීමට හේතුව ත්‍රිමාන සහ සනුජ යෝධ දැලිස ඉහළ ද්‍රවාංකයේ තිබීමට හේතුව. නමුත් දියමන්ති වලට සාපේක්ෂව මතක තියාගන්න ළමයි දියමන්ති
වලට සාපේක්ෂව සිලිකන් වල ද්‍රවාංකය අඩුයි. හේතුව කාබන් බන්ධන දිගට වඩා බන්ධන දිග වඩා වැඩි සිලිකන් බන්ධන දිග වැඩි බන්ධන දිග වැඩි මෙතන එනිසා බන්ධන ශක්තිය බන්ධන බිඳීමට දිය යුතු ශක්තිය බන්ධන බිඳ දැමීමට දිය යුතු ශක්තිය බන්ධන බිඳ දැමීමට දිය යුතු ශක්තිය කාබන්ට සාපේක්ෂව සිලිකන් වල පහසුයි. CC බන්ධන වලට වඩා බන්ධන වලට සාපේක්ෂව සිලිකන් වඩා පහසු වීම. මේ අනුව පළවෙනි කොටසේ ඉහළම ද්‍රවාංකයක් ඇත්තේ කුමන මූලද්‍රවයකට? කාබන් තියමන්ති හෝ මින්රම් විය හැකියි. දෙවැනි කොටස පරමාණු අතර ත්‍රිත්ව බන්ධන සෑදීමට හැකියාවක් ඇත්තේ. පරමාණු අතර ත්‍රිත්ව බන්ධනයක් හැදෙන නම් බන්ධන සාදාගත හැකි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 3ක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙන්න ඕන. නිදර්ශනයක් හැටියට ආවර්ත වගුවේ 14 වන කාණ්ඩයේ කාබන් පරමාණු ගත්තොත් කාබන් පරමාණු වඩා සනිජතා කවච ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. ඒ 4න් 3ක් පුළුවන් ත්‍රිත්ව බන්ධන සඳහා සහභාගී වෙන්න. ඒ නිසා ත්‍රිත්ව බන්ධන සෑදිය හැකි මූලද්‍රව්‍ය හැටියට නම් කරන්න වෙනවා. ස්ථිර වශයෙන්ම මේ පළවන කාණ්ඩ දෙවෙනි කාණ්ඩය 13 වෙනි කාණ්ඩයේ දකුණට අපිට දෙන්න පුළුවන් ඒ සඳහා කාබන් මේ තියෙන්නේ කාබන් පරමාණු ත්‍රිත්ව බන්ධන හදන අවස්ථා කාබන් පරමාණු. ඒ වගේම කාබන් සමග මේ තියෙන්නේ නාරිජන් පරමාණු ත්‍රිත්ව බන්ධන හදන අවස්ථා. කාබන් නාරිජන් ත්‍රිත්ව බන්ධන. එසේනම් ත්‍රිත්ව බන්ධන සෑදීම සම්බන්ධයෙන් ඔබට පිළිතුරු වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධන සෑදීමට හැකියාවක් ඇත්තේ. ඔබ දන්නවා වායුමය නයිට්‍රජන් වල තියෙන්නේ N පරමාණු අතර ත්‍රිත්ව බන්ධන. වායුමය නයිට්‍රජන් මේ අනුව ත්‍රිත්ව බන්ධන සෑදීමට හැකියාවක් ඇත්තේ කුමන මූලද්‍රව්‍යයකටද? පිළිතුරු වශයෙන් දෙන්න පුළුවන් කාබන් සහ නයිට්‍රජන්. කාබන් සහ නයිට්‍රජන්. මේ අනුව මේ සාකච්ඡාවේදී प्राथमिक अंतर्क्रिया द्वितीयक अंतर्क्रिया पिलिबंद विस्तारात्मक साकච්ඡාවක් කළේ. මේ ප්‍රශ්න සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී ඔබට ඒ පිළිබඳ දැනුමක් අවබෝධයක් ලැබෙනවා ඇති. ඒ නිසා මේ ප්‍රශ්න නැවතත් ඔබ පිළිතුරු ලිවීමෙන් ඔබේ දැනුම ප්‍රගුණ කරගන්න.